බොහොම ස්තුතියි සියලු දෙනාගේම අවසරයි. පළමුවෙන්ම මම අයිතීන් උදෙසා කාන්තා සංවිධානයට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට ආරාධනා කිරීම පිණිස සහ කිරීම පිළිබඳව සහ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ තේමාව තෝරා ගැනීම පිළිබඳව. මොකෝ ඒ තේමාව තුලින් මාව පෙළඹුවා මේක ගැන තව ටිකක් ගැඹුරෙන් හිතන්න. මට ඇත්තටම ටිකක් අමාරුවටත් දැම්ම. මොකද මේකෙන් අදහස් කරේ මොකද්ද මේක ගැන කියන්න ඕනේ කියලා මම සෑහෙන කල්පනා කරා. හැබැයි කල්පනා කිරීම සහ සිතීමට පෙළඹවීම ගැනත් මම සහෝදරයන්ට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේක අපි වටේම අද දවසේ එක දේවල් සිද්ධ වෙනවා. එනකොටත් මම දැක්ක හැමතැනම කාන්තා දිනය වෙනුවෙන් එක දේවල් ප්‍රදර්ශන සිද්ධ වෙනවා. නමුත් මම හිතන්නේ ඇත්තටම මෙතන අපිට අද සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ තේමාව තෝරා ගැනීම පිළිබඳව. ගැහැණුකම ඉක්මවිය යුතු ගැහැණිය. ඕක ගැන මම හිතනවා මොකද්ද මේ ගැහැණුකම කියන්නේ? දැන් ගැහැණුකම ඉක්මවී යන නම් ඒ කියන්නේ ගැහැණුකම නරක දෙයක්ද? නෑ ඉක්ම වෙලා අපි කොහාටද යන්නේ? පිරිමිකමද හොයන්නේ අපි. මොකද්ද මේ කියන එක මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියන එක ගැන මම සෑහෙන්න කල්පනා කරා. මම දන්නේ මම කියන්න හදන දේ ඔබතුමියලා හිතපු දෙයමද කියලා. නමුත් මේ මගේ අදහස් මම බෙදා ගන්න කියලා මම හිතුවේ. දැන් අපි දන්නවා අද වෙනකොට ලෝකයේ ඉන්න දාර්ශනිකයන් සමාජ විද්‍යාඥයන්ගේ එකඟතාවයක් තියෙනවා. අපි ගැහැණිය පිරිමියා ගැහැණුකම පිරිමිකම කියන දේ ලිංගිකත්වය කියන දේ ජීව විද්‍යාත්මක අදහසකට එහා ගිහිල්ලා සමාජ සංස්කෘතික හේතුන් තුලින් හැදිච්ච දෙයක් කියන එක අපි සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක්. ඒක ජීව විද්‍යාත්මක දෙයකට විතරක් ලඟු වෙන්නේ. ඊට එහා තේරුමක් ගිය ගැහැණුකම පිරිමිකම ගැහැණියක් කියන්නේ කවුද? පිරිමියක් කියන්නේ කවුද? ඒක ජීව විද්‍යාත්මක හේතුන් මතම පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. ඒක සමාජ ආර්ථික තේරුමක් හරහා එන දෙයක් කියන එක මම හිතන්නේ මේ වෙනකොට අපි ඔක්කොමලා වගේ පිළි අරගෙන තියෙන්නේ. ඒක තුල ගැහැණිය සහ පිරිමිය සංසන්දනය කරනකොට අසාධාරණකම් අසමානතාවයක් තියෙන එකත් ගැන සෑහෙන සාකච්ඡා වෙලා තියෙනවා. ඒකට ප්‍රතිචාර වශයෙන් ස්ත්‍රීවාදී විවිධ ප්‍රවේශ අපි ලෝක පුරා දකින්න පුළුවන්. ලිබරල් ස්ත්‍රීවාදය කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කතා කරන්නේ සම අයිතීන් ගැන. එහෙම නැත්නම් සමාජවාදී ස්ත්‍රීවාදය තුල මේ ධනවාදී ක්‍රමය තුල කොහොමද මේ අසමානතාව අසාධාරණය සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා වෙනවා. විශේෂයෙන්ම පවුල කියන සංස්ථාව කොහොමද කාන්තාව හිර කරන්නේ? මේ ධනවාදී සමාජයට අවශ්‍ය වෙන විදියට ඒක කොහොමද හැඩගැහිලා තියෙන්නේ කියන එක සමාජවාදී ස්ත්‍රීවාදය තුල අපි ඉගෙනගෙන තියෙනවා. ඊට එහා ගිය ඊට පස්සේ තව ඊට වෙනස් වෙන හරිත ස්ත්‍රීවාදය කියලා දෙයක් තියෙනවා. තුන්වන ලෝකයේ කාන්තාවන්ගේ ස්ත්‍රීවාදය කියලා වෙනම එකක් තියෙනවා. මේ වගේ විවිධ මේකට ප්‍රවේශ අරන් තියෙනවා. මේ මාතෘකාව ගැන කොහොමද අපි මේක තේරුම් ගන්නෙ සහ මේකත් එක්ක අපි කොහොමද බැඳෙන්න ඕනේ කියන එක ගැන විවිධ අර්ථකථන දීලා තියෙනවා. නමුත් මේ සියලු ප්‍රවේශ තුල අපිට දකින්න පුළුවන් එක දෙයක් තමයි යම්කිසි විදියකට ඒකේ මූලික හරය එන්නේ මේක යම්කිසි විදියකට ද්විත්වයක් ලෙස බලන එක. අපි ඉංග්‍රීසියෙන් බයිනරි එකක් කියලා කියනවා. ඒ කියන්නේ එක පැත්තක කාන්තාවෝ ඉන්නවා අනිත් පැත්ත පිරිමි ඉන්නවා. මේක කාන්තාවන් සහ පිරිමින් අතර තියෙන යම්කිසි උටපටයක්. හරි මොකක් හරි අසමානතාවයක් මොකක් හරි නොගැලපීමක් මොකක් හරි ප්‍රශ්නයක්. ඉතින් එතකොට එක පැත්තක කාන්තාවෝ ඉන්නවා අනිත් පැත්තේ පිරිමියා ඉන්නවා. එතන ගැහැණුකම තියෙනවා පිරිමිකම තියෙනවා. ඒකට ආවේනික වෙච්ච ලිංගිකත්වයක් තියෙනවා. ඉතින් එතනින් එනවා යම්කිසි විදියකට අදහසක් ජීව විද්‍යාත්මකව අපි ගැහැණියෙක් හෝ පිරිමියෙක් හැටියට ඉපදුනයින් පස්සේ ඒකට ආවේනික වෙච්ච යම්කිසි ගැහැණුකමක් හෝ පිරිමිකමක් තියෙනවා. ඒකත් එක්ක අපේ රුචිකත්වයන් සහ අපේ සමාජ ක්‍රියාවන් ගැලපෙනවා. ඒක තුලින් මේ ගැහැණුකම සහ පිරිමිකම කියන එක හැදෙනවා කියන එක. ඒතකොට ඒක දෙක තියෙනවා කියන එක දෙපැත්ත දෙකක් තියෙන විදිහට තමයි මේ ගොඩක් අර්ථකථන මේ ගොඩක් ප්‍රවේශවල අපි දකින්නේ. ඒක එතකොට ජීව විද්‍යාත්මක එකට එහා ගිය එකක් වුණත්
නැවත වතාවක් අර ජීව විද්‍යාත්මකට සම්බන්ධ වෙලා තියෙනවා. කොයි ඒ ජීව විද්‍යාත්මක අපි ගැහණියක් වීම නිසා ගැහණුකම අපිට මේ විදියට සිද්ධ වෙනවා වගේ අදහසක් තමයි මේක තුලින් එන්නේ. නමුත් අද වෙනකොට අපේ මේ ද්විත්ව කතන්දරේ ටිකක් ප්‍රශ්න වෙමින් යන එකක් තියෙනවා. ඒක ප්‍රශ්න වෙන්නේ මෙන්න මේ විදියට. ඒක අර ජීව විද්‍යාත්මකව හැදෙන මේ ගැහණිය හෝ පිරිමියා කියන මේ මනුෂ්‍ය කොටස් දෙක අනිවාර්යයෙන්ම මේ ජීව විද්‍යාත්මක හේතු නිසාම අපි ඒ කියන ඒ ගැහණුකමට හෝ පිරිමිකමට හෝ ඒකට සම්බන්ධ වෙන ඒ ලිංගිකත්වයට අපි හිර වෙලා ඉන්නවාද කියන එක ගැන යම් කිසි සංවාදයක් ප්‍රශ්න කිරීමක් මේ වෙනකොට යනවා. ඊට වඩා මේක තවත් වෙන අදහසක් තමයි අපි මේක මේ දෙපැත්තේ තියෙන දෙකක් විදියට බලන්නේ නැතුව මිනිස්යන්ගේ ලිංගිකත්වය ස්ත්‍රී පුරුෂ භාවය ගැන කතා කරනකොට වඩා ප්‍රයෝජනවත් කියලා මේක නිකන් රේඛාවක අපි හිටගත්තොත් මේ රේඛාවේ කොන් දෙකේ ඉන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ කියලා දෙකක්. නමුත් ඒ සම්පූර්ණ මේ පැත්තේවත් සම්පූර්ණ මේ අනිත් පැත්තේවත් ඉන්න පිරිස අඩුයි. වැඩිපුර අපි බොහෝ දෙනෙක් ඉන්නේ මේකේ කොහේ හරි අතරමැද තැනක. සමහර විට අපේ ජීවිත කාලය තුලම අපි මේ මෙතන ඉන්න තැන වෙනස් වෙන්න පුළුවන්. මම අවුරුදු 15 දී හිටපු ගැහන් දැරිවිය නෙවෙයි මම අද මගේ අත්දැකීම් මගේ සමාජ සම්බන්ධතා හරහා මම වෙනස් වෙනවා. ඒ නිසා මමත් ඒ ස්පෙක්ට්‍රම් එකේ ඒ රේඛාවේ මම එක තැනක හිටගන්නේ මගේ ගැහණුකම කියන දේ හරහා මමත් වෙනස් වෙන්න පුළුවන්. මම එහාට මෙහාට ඒ රේඛාවේ යන්න පුළුවන්. ඉතින් ඒක තුල ගත්තම අපිට නිකන් අර ද්විත්වයට වඩා සංකීර්ණ චිත්‍රයක් ඇඳෙන්නේ. මේක මේ ගැහණුකම පිරිමිකම කියලා මේ දෙපැත්තේ තියෙන දෙයක්ම නෙවෙයි. ඊට වඩා සංකීර්ණ මේ අපි එහාට මෙහාට යන්න පුළුවන්. මේ රේඛාවක් තුර අපි වෙනස් වෙමින් යන දෙයක් වෙන්න පුළුවන්. ඒක අපේ විවිධ අවස්ථාවන් වල විවිධ අපේ අත්දැකීම් හරහා ඒ වෙනස් වීම අපේ ජීවිත කාලය අපි තුළම ඒක සිද්ධ වෙන්න පුළුවන් කියන එක. දැන් මේක තුලින් අපිට එන එක වැදගත් කරුණක් තමයි අර එතකොට අපිට මේ ස්ත්‍රී පුරුෂ භාවය දකින්න වෙන්නේ අර දෙපැත්තේ ඉන්න අනිවාර්යයෙන්ම ඉන්න ඕන දෙකොටසක් හැටියට නෙවෙයි. නමුත් මීට වඩා ඒ කියන්නේ මිනිස්යා තුළ මීට වඩා විවිධත්වයක් තියෙනවා කියන එක. හරි ඒ කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ කියන කොටස් වලටත් වඩා එහා ගිය විවිධත්වයක් මිනිස්යන්ග අතර තියෙනවා කියන එක මම හිතන්නේ ඒක තමයි අපිට මෙතන වැදගත්ම අදහස වෙන්නේ. ඒක හරහා සමහර විට අපි ස්ත්‍රී පුරුෂ කියන දෙක ගැන බැලුවම විතරක් නෙවෙයි ස්ත්‍රීන් වන කාන්තාවන් වන අපි තුලත් සෑහෙන විවිධත්වයක් තියෙනවා. අපි මෙතන ඉන්න 10 කීප දෙනා අතරත් ලොකු විවිධත්වයක් තියෙනවා. මේ මෙතන ඉන්න අපි අතරෙත් ගොඩක් වෙනස්කම් තියෙනවා. විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය අපේ දේශපාලන අත්දැකීම් නිසා වෙන්න පුළුවන්, සමාජ සම්බන්ධතා වෙන්න පුළුවන්, ආර්ථික සංස්කෘතිමය හේතු නිසා විවිධත්වයක් ගොඩක් තියෙන්න පුළුවන් මේ ස්ත්‍රීන් කියන කණ්ඩායම ඇතුළේ, ඒ වගේම පිරිමින් කියන කණ්ඩායම ඇතුළේ. සමහර විට කාන්තාව හා පිරිමිය කියන්නේ ගැහණිය සහ පිරිමිය අතර තියෙන වෙනසට වඩා වෙනස්කම් අපි අතරත් තියෙන්න පුළුවන්. හරි එතකොට මේක ඊටාත්ම සංකීර්ණ චිත්‍රයක් අපිට මේ හඳුන්වන්නේ. මේ ගැහණුකම හෝ පිරිමිකම කියන එක හරිම එහෙම නිකන් අපිට අර ජීව විද්‍යාත්මක හේතු මතවත් සංස්කෘතිකම හේතු මත එක තැන හිටවන්න පුළුවන් දෙයක් නෙවෙයි. සහ මේකේ අර වැදගත්ම දේ වෙනස් වන සුළු දෙයක්. නිරන්තරයෙන්ම වෙනස් වන දෙයක්. අපි ඊටා කුඩා පිරිසක් තමයි අර රේඛාවක් ගත්තොත් අර අන්ත දෙකේ ඉන්න පිරිස ඊටාත්ම සීමිතයි කියන එක තමයි මම හිතන්නේ අපි මේකෙන් එන එක පැහැදිලි කිරි එක අපිට එන්න පුළුවන් එක අදහසක් තමයි ඒක. බොහෝ වෙලාවට අපි මේකේ එහාට මෙහාට යන්න පුළුවන් විවිධත්වයක් තියෙන වෙනස් වන සුළු අනන්‍යතාවයන් තියෙන පිරිසක්. දැන් මම දන්නේ මේ කියන දෙයින් ඔබට මොකද්ද දැනෙන්නේ කියලා. හැබැයි මෙහෙම මේක ගැන හිතනකොට මට නම් ඇත්තටම ලොකු නිදහසක් එනවා.
මම ඉපදුන එකෙන් හෝ මට දීපු එකෙන් සමාජයේ මට හටවපු එකක් තුලින් මං හිර වෙන්න අවශ්‍ය නැහැ. මට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වීම අතිශයින්ම ස්වාභාවිකයි. ඒ විවිධත්වය තමයි අපේ මනුෂ්‍යත්වය තුල තියෙන දේ. ඒ විදියට මගේ ගැහණුකම ගැන මම හිතන්න පටන් ගත්තම ඇත්තටම ඒක ඊ타ත්ම මට නම් දැනෙන්නේ ඒක හරිම නිදහස් අදහසක් කියන එක. මම මොහොකටවත් හිර වෙලා සිටිය යුතු නැහැ. මට අනිවාර්ය මගේ ජීව විද්‍යාත්මක මොනවා හරි තියෙන ලක්ෂණ නිසා මාව අනිවාර්යයෙන්ම හිර කළ යුතු තියාගත යුතු තැනක් නැත. right ඊට වඩා මට නිදහසක් තියෙනවා. ඊට වඩා මට එහාට මෙහාට යන්න පුළුවන්. මට වෙනස් වෙන්න පුළුවන්. මගේ අනන්‍යතාවය විවිධ වෙන්න පුළුවන්. ඒක මගේ රුචිකත්වය අනුව සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ හා සමානයි පිරිමින්ට. පිරිමින්වත් හිර කරලා තියාගන්න ඕනේ ඒගොල්ලෝගේ පිරිමිකමෙන්. ගොඩක් වෙලාවට පිරිමින්ගේ පිරිමිකම අර බලයත් එක්ක හැදිලා තියෙන දෙයක් නිසා ඒගොල්ලෝ හිතනවා මේක මාර දෙයක් කියලා මේ පිරිමිකම. බෑ ඇත්තටම පිරිමිකම කියන්නේ මාර දෙයක් නෙවෙයිනේ. ඒක අපි දන්නවා. ඒකෙන් ඒගොල්ලොත් වද වෙනවා. හරි ඉතින් මේ විදියට මෙහෙම හිතන්න ගත්තම මම හිතන්නේ පිරිමින්ටත් නිදහස් වෙන්න පුළුවන්. කාන්තාව විතර අපි විතරක් නෙවෙයි පිරිමින්ටත් මේක නිදහස් වෙන්න පුළුවන් දෙයක්. ඒගොල්ලෝගේ අර පිරිමිකම රැක ගන්න ඔච්චර දඟලන්න ඕනේ නැහැ. මොකෝ එහෙම දෙයක් තියෙන්න ඕනේ නැහැ. එහෙම දෙයක් එක තැනක තියාගන්න ඕනෙත් නැහැ. ඊට වඩා නිදහස්. එතකොට මේක ඒ කියන්නේ එතකොට මේ ගැහණුකම කියන එකටත් පිරිමිකම කියන එකටත් අපිට අර්ථකථන රාශියක් දෙන්න පුළුවන්. ඒකට එක නිර්වචනයක් නැහැ. ඉතින් ඇත්තටම අර අපිව හිර කරගෙන තියාගන්න එකෙන් අපිට ටිකක් ගැළවිලා එන්න පුළුවන් කියන එකයි මට හිතෙන්නේ මෙහෙම හිතන්න පටන් ගත්තා. ඒ විවිධත්වය බාර ගැනීම තුලින් ඒ සංකීර්ණත්වය බාර ගැනීම තුලින් මේ අපේ අනන්‍යතාවයේ වෙනස් වන සුළුභාවය බාර ගැනීම සහ ඒක අපි මේ අපේ නිකන් ඒක අපෙන් තලන දෙයක් නෙවෙයි අපිව නිදහස් කරන දෙයක් ගැන හිතන එකෙන් මම හිතන්නේ අපිට මේක ඉක්මවා යන්න පුළුවන් කියන අදහස තමයි මට නම් තියෙන්නේ. මම දන්නේ ඒ අදහසින්ද මේ තේමාව තෝරගත්තේ කියලා. මම මේක ගැන හිතනකොට මට ආවේ එහෙම අදහසක්. ඉතින් එතකොට අපිට මම හිතන්නේ මේ කාන්තාවන් හැටියට ස්ත්‍රීන් හැටියට අද මූණ පාන ගැටලු බොහොමයක් සිද්ධ වෙන්නේ මේ අපිව මේකට මේ එක තැනක අපිව මේ හිර කරලා තියන ලොකු ව්‍යුහයන් තුලින් සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයන් තුලින් කරන්නේ අපිව මේකේ හිර කරලා තියෙන එක. මේ හිර කරලා තියෙන එකෙන් තමයි අපි නිදහස් විය යුත්තේ. එතෙන්දී මම යෝජනා කරන්නේ එතෙන්දී අපිට සමහර විට මේක ටිකක් අපි හිතන්න ඕන දෙයක් සමානාත්මතාවය සහ අයිතීන් ගැන පමණක් හිතන එක තුලින් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද කියන එක. මේක මම හිතන්නේ ඊට එහා යන දෙයක්. අපි විවිධත්වයක් තියෙනවා නම් එහෙනම් ඒ විවිධත්වයත් අපි බාර ගන්න වෙනවා. ඒ විවිධත්වය තුල තමයි අපිට සමාන තැනක් අවශ්‍ය වෙන්නේ. එතකොට සමාන තැන කියන්නේ අපි පිරිමින් වගේ වීම නෙවෙයි. ඒ පිරිමිකම අපි ගන්න එක නෙවෙයි. ඊට වඩා සංකීර්ණ දෙයක්. ඊට වඩා එහා ගිය දෙයක්. එතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ සාධාරණය ඉෂ්ට වෙනවද යුක්ති සහගතභාවය ඉෂ්ට වෙනවද කියන එක. ඒක කොහොමද අපි තහවුරු කරගන්නේ කියන එක තමයි මම හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝගය. දැන් උදාහරණයක් හැටියට දේශපාලන පක්ෂයක් හෝ අධ්‍යාපන ශාස්ත්‍රය හෝ රැකියා ශාස්ත්‍රය හෝ විවිධ ශාස්ත්‍ර තුලින් කියන්න පුළුවන් නෑ අපි නම් සම අයිතීන් දෙනවා. අපි සම අවස්ථාවක් දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. අපි අධ්‍යාපන ශාස්ත්‍රය ගමු. ඔයගොල්ලෝගේ අර එළියේ තියෙන පෝස්ටර්ස් වලත් ඒක හොඳට පෙන්눔 කරනවා. හරි? අපි ගත්තොත් අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති තුල කොහෙවත් කියලා නෑ සම අයිතීන් නෑ කියලා කාන්තාවන්ට. අපේ කිසිම නීතියකවත් අධ්‍යාපනික ආයතනයකත් මොකකවත් එහෙම සම අයිතීන් හිර කරන එකක් නෑ. නමුත් අපි ගත්තොත් අපේ අධ්‍යාපන ආයතන තුල අද තියෙන තත්වය හරි අපි දන්නවා 100ට පාසල් වල ඇතුල් වෙනකොට කාන්තාවන් සහ පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් ඉන්න ප්‍රමාණය සමාන වුණාට ඒක ඉහළට යන්න ගැහැණු ළමයින්ගේ ප්‍රමාණය වැඩි වෙනවා ඇත්තටම.
පිරිමින් තමයි කොල්ලෝ ටික තමයි ඉස්කෝල වලින් හැලෙන්නේ. ඒකත් හැලෙන්නේ ඇයි කියන එක ගැන අපි හිතලා බලන්න ඕනේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල ගත්තත් විශේෂයෙන්ම මගේ ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ 70%ක් 80%ක් ඉන්නේ කාන්තාවක්. ඉතින් මේ අපි දැන් සම අවස්ථාවල් වලටත් එහා ගිහිල්ලා. නමුත් බලන්න දැන් ඕගොල්ලෝගේ පෝස්ටර් එකේ තියෙන විදියට මෙච්චර මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සාර්ථකව අවස්ථා පාවිච්චි කරලා ඉහළට ගිය කාන්තාවන්ගෙන් කී දෙනෙක් උපකුලපතිවරු අද කාන්තාවන් මම හිතන්නේ අද වෙනකොට අපේ විශ්වවිද්‍යාල 16ක් තියෙනවා එකෙන් එක්කෙනෙක්වත් කාන්තාවක් නෙවෙයි. හරි ඊට පීඨාධිපතිවරු ඒ වගේ තනතුරු ගත්තමත් ඒත් ඒ කතාවමයි. කාන්තාවන් වැඩිපුර ඉන්නේ 15ම ශ්‍රේණිවල. ඉහළට යන්න අර ඒක ආයිත් අනිත් පැත්තට යනවා. ඒක රිවර්ස් වෙනවා. රයිට් ඉතින් තීරණ ගන්න තැන්වල එහෙමයි. ශිෂ්‍ය ව්‍යාපාර ගත්තත් එහෙමයි. 70%ක් 75ක් විශ්වවිද්‍යාලවල ඉන්නේ කාන්තාවන් වුණාට ඒගොල්ලෝව නියෝජනය කරන්නේ පිරිමි. ශිෂ්‍ය නායකයින් ඔක්කොම පිරිමි. කී දෙනාද අපිට කාන්තා ශිෂ්‍ය නායකයන් බිහි වෙලා තියෙන්නේ. රයිට් ඉතින් එතන අපි සම අවස්ථා දීලා තිබ්බට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. රැකියා ශාස්ත්‍රයට එච්චරයි. සම අවස්ථා තියෙනවා කොහෙවත් නීතියක් නැහැ. කාන්තාවන්ට මේක කරන්න බෑ කියලා. නමුත් ඒ තියෙන ව්‍යුහය තුලින්ම සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතන තමයි මම හිතන්නේ අපිට මේ තියෙන මේ දැනට පවතින මේ ක්‍රමය ප්‍රශ්න කළා අපිට අරගලයක් කරන්න වෙන්නේ අපේ සම අවස්ථා දීලා සෑහීමකටපත් වෙන්න බෑ කියලා මේ කිසිම තැනකින්. සාධාරණය ඉෂ්ට වෙනවද? සාධාරණය ඉෂ්ට වෙන්න නම් සමහර විට විශේෂ සැලකිලි අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ විශේෂ සැලකිලි කියන්නේ අර අපිව නිකන් අර ආරක්ෂාකාරීව නිකන් රැක බලා ගන්නා තැනකින් නෙවෙයි. නමුත් මේ සමාජය තුලින් අපිව අර හිර කරලා තියෙන අර අපි කලින් කතා කරපු ගැහැණුකම ඒකෙන් මිදිලා ඒක බිඳ දමාගෙන කොහොමද අපිට අපේ සම අවස්ථාවලින් හරි ප්‍රයෝජනය ගන්න පුළුවන් තැනකට අපි කොහොමද එන්නේ කියන ඒ ව්‍යුහාත්මක වෙනස කරන්න තමයි මම හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝගය සහ අපි ඉස්සරහට තියෙන අපිට අරගල කරන්න වෙන අනිවාර්යම ශාස්ත්‍රය. කවදාකවත් අමතක කරන්න එපා අපි අද මේ තත්වෙත් ඉන්නේ අපේ මුතුන් මිත්නියන්ගේ අරගල හරහා. අපිට අද අධ්‍යාපනය ලැබෙන්නේ අපිට රැකියාවලට යන්න අයිතියක් තියෙන ඒවා වෙනුවෙන් සටන් කරන්න පුළුවන් වෙලා තියෙන අර අවුරුදු 100 ගණනකට ඉස්සෙල්ලා කරපු අරගල නිසා. ඉතින් අදටත් අපිට ඒ අරගලය දිගටම ගෙනියන්න වෙයි. මොකෝ ඒ ව්‍යුහාත්මක බාධක තාම තියෙනවා. මොකෝ මේක සංස්කෘතිමය වශයෙන්ුත් වෙන්න ඕන ලොකු විප්ලවයක් සහ ලොකු වෙනස් වීමක්. ඉතින් එතකොට එහෙමනම් මම අවසන් කරන්නම් ගැහැණුකම ඉක්මවායීම කියන එකේ මම තේරුම් අරගෙන තියෙන්නේ ගැහැණුකමත් පිරිමිකමත් දෙකෙන්ම අපි නිදහස් වීම. දෙකෙන්ම නිදහස් වෙලා ඊට වඩා විවිධත්වයක් තියෙන. ඒ විවිධත්වය අපිට බාර ගන්න පුළුවන්. ඒ වෙනස් වීම අපි තුල අපිට ඒක වෙනස් වීම බාර ගන්න පුළුවන් තැනකට එන එක තමයි මම නම් දකින්නේ ගැහැණුකම ඉක්මවීම කියන එක මේ අපිව මේ බැඳලා තියෙන තැනින් අපි නිදහස් වෙන එක. බොහොමත් ස්තුතියි.